මේ හැට්ටේ මට තද වැඩි දාක්කේ දන්නේ නැති ඉතින් සඳුනිගේ වැඩ. එයාගේ ගානට දන්නේ නැහැ මැහුවේ. තද වැඩි නෑ. ඔය ගානට තියෙන්නේ. මේ සාරිය හොඳයිද? හොඳයි. අක්කේ. මෙයා මනාලියක් වෙන දාට මෙයාට අඳන්න අපිට දවස් දෙක තුනක් ශ්‍රම දානයක් දාන්න වෙනවා. අපෝ නැහැ. දන්නේ නැද්ද ඉතින් පළවෙනි දවසේනේ. එදාට හොඳට ඉන්න එපයි. නැත්තම් ඉතින් එතන සැලකිල්ල බහිනවා. හැඩ වගේම වැඩත් හොඳට තිබුණොත් තමයි දිගටම ඔය සැලකිල්ල තියෙන්නේ නංගියේ. ඒක තමයි මටත් බය. දැන් වාගේ හිත ඩක් ගන්නවද? බය වෙන්න එපා. එතෙන්ට එන කස්ටමර්ස්ලාගේ හිත ඩක් ගන්න වැඩ තියෙන්න ඕන. හරිද? ඕගොල්ලන්ට නම් විහිළු. මමනේ යන්නේ. මේකට මෙයාගේ හිත ඩක් ගන්නවා නම් කසාද බඳාට මෙයාගේ හිතේ සද්ද ගල්ලොරියක් බානවා වගේ තියෙයි. මේ දැන් නිදාගමු. හෙට උදේට යන්නත් තියෙනවා. මස් කළා දාන්න. ඇති. පුතේ අපච්චි මම පුතාගෙන් කාරණාවක් අහන්නයි හිටියේ. අහන්න අපච්චි. මේ පුතාගේ සඳුනිද්දුව අතරේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? ඇයි අපච්චි එහෙම ඇහුවේ? මේ නිසංසලා ගමේ ගිය වෙලාව එහෙම දෙයක් කියලා තියෙනවා. නිසංසලටත් ඕන නැති දෙයක් නෑනේ අපච්චි. සඳුනි නංගි ගැන මගේ හිතේ එහෙම අදහසක් තාම නැති නිසායි මං අපච්චි නොකිව්වේ. පුතාගේ ඒ ගැන කැමැත්තක් තියනවද? ඔව් අපච්චි. මං සඳුනිට කැමතියි. ඒ වුණාට පුතේ ඒ ගැන පොඩි බාධාවක් තියෙනවනේ. සඳුනි කියන්නේ දික්කසාද වෙච්ච ළමෙක්නේ. ඒ ළමගේ අතේ වරදක් නැති වෙන්න පුළුවන්. ඒ වුණාට අපි රට්ටු කියන දේවල් වලට උත්තර දෙන්න වෙනවනේ. මට පුළුවන් අපච්චි ඒ දේවල්ට මුහුණ දෙන්න. ඒ වුණාට පුතාට පුළුවන් වුණාට අපිට ඒක කරන්න අමාරුයි. මං කියන්නේ ඒ තරම් ලොකු දෙයක් නැත්නම් ඔන්නක අමතක කරලා දාන්න. මොකද ඒ ගෙදර මිනිස්සුන්ටත් හොඳ නැහැනේ. අනික නිසංසලා යන්න ඉන්න තැනනේ. එහෙම නේද? පුතේ ඔයා නිසංසලා එනකන් ඉන්නේ නැද්ද? ඒ මොකටද? එයා ඒදි කියලා කවුද? ඒ ළමයා පිටපාරෙන් යන එකක් නෑ. බලන්නකෝ අයියටත් වැඩිය අම්මා මාර විදිහට ලෙලිව තේරුම් අරන් ඉන්නේ. මාර ෂුව එකක් තියෙන්නේ නේද? හඳුනි මේ නිකන් කොලොප්පම් කරන්න නැතුව ඉන්න. කොහොමත් මට නම් පරක්කු වෙන්න බෑ. ඉස්කෝලේ යන්න බෑ. පුතේ ඔයාට පුළුවන් නේද ටිකක් ඉඳලා යන්නද? අනේ අම්මේ මටත් ඉක්මනට යන්න ඕනේ. මොකද ඉතින් ඔෆිස් වගේ නෙමෙයි ඉස්කෝලේ ඉක්මනට පටන් ගන්නවනේ. ඔයගොල්ලෝ දෙන්නම එකයි. දෙන්නම හිතන්නේ තමුන් ගැන විතරයි. මම ගැන පොඩ්ඩක්වත් හිතන්නේ. එයා කොහොමත් ඔයාට පුරුදු වෙන්න ඕනේ අම්මේ. එයා පොඩි ළමෙක් නෙමෙයි. මම යනවා. අනේ පුතේ ඔයා අද විතර පොඩ්ඩක් පරක්කු වෙලා යන්න. ඒ ළමයාත් එක්ක කිරිබත් කෑල්ලක් කාලා. ඒ ළමයාත් එක්කලා ගිහිල්ලා එයා ඔෆිස් එක ගාවින් දාලා ඔයා යන්න. ඈ? හරි. අම්මා ඉතින් තේරුම් ගන්න නැහැ. මං ඉන්නම්කෝ.
මාත් ඔය ගැන හිතුවද පැල් මහත්තයෝ. මහත්තයයි කීමත් හරි. අක්කා ගෙදර ඉඳද්දී නංගි දීක දෙන එකත් ඒ හැටි හොඳ නෑ තමයි. මොකද වේද මහත්තයෝ ඔය එන කට්ටිය ඕවා ගැන කින්ද මන්ද කියලා ඇහුවොත් ඒවට උත්තර දෙන්න වෙන්නේ අපිටනේ. එහෙම නේද? හැබැයිවනේ ඉන්නම්. ඕක ගැන මට කල්පනා වුණේ නෑනේ. කොහොම වුණත් වේද මහත්තයෝ අපි නැති කාලෙක පූර්ණිමා දුව තනි වෙනවා. එදාට එයා හිතුවොත් අපි එයා ගැන බැලුවේ නෑ කියලා. එහෙනම් තැපැල් මහත්තයෝ අපි කොයි එකටත් මේක පොඩි පුතත් එක්ක කතා කරලා බලමු. ඉතින් වේද මහත්තයෝ අපිට ඒ ළමයාගේ අප්පච්චි එනක ලින්ට වෙනවනේ. එහෙනම් මාමි මං ගිහිල්ලා එන්නම්. හොඳයි පුතේ. තුන්රුවන් සරණයි සියලු දේ පීඨයි. ගිහිල්ලා හොඳින් වැඩ කරගෙන දවසින් දවස දියුණු වෙන්න ඕනේ. හොඳයි? මාමි මං ගිහිල්ලා එන්නම්. දලදා හාමුදුරන්ගේ පිටයි. දුවේ නම් ගිහිල්ලා හොඳට වැඩ කරන්නකෝ. අද සීදේවි ළමයි. ඒක තමයි. නෑ නෑ මම ඔයාට බඩින්නේ මොකටද? හොඳයි. හා. ඕන්න එහෙනම් මම ඔයා එනකල් බලාගෙන ඉන්නවා. හොඳයි. එහෙනම් ඉක්මනට එන්නකෝ. හා. කවුලක්කි මේ උදේ පාන්දරම ටෙලිෆෝන් කරුවේ නර්මදා. එයාට මම මතක් වෙලා තියෙන්නේ. ඉතින් මොනවද එයා කියන්නේ? මගෙන් අහනවා මෙහෙ එන්නද කියලා. මං කිව්වේ මං එහි ගියා නම් එයාට මොකද මෙහෙ ඉන්න බැරි? ඔයානේ යාට මෙහාට එන්න කිව්වේ. මං කිව්වේ නෑනේ. ඒකයි කිව්වේ කතා කරලා අහන්නේ එන්නද කියලා. ඔව්. එයා ගැන මට වැඩි හොඳට දන්නේ ඔයානේ. ඔන්න අක්කේ මගේ කොටස මං කෙරුවා. ඒව කොහෙද? තාම මේක පටන් ගත්ත මෙතරයි. බලන්නකෝ අක්කේ. ඔය කටයුත්ත වෙන්නේ නැද්ද කියලා. හොඳයි. බලමු බලමු. නැන්දේ නැන්දේ හරි වැඩ තමයි නේද කරන්නේ. අන්න අම්මා කිරිබත් වගන තොරන් ගහගෙන මග බලාගෙන ඉන්නවා. ඔයා හන්ද මට ඉස්කෝලේ යන්නත් පරක් නෑ. කො නැන්ද? මේ දුවනේ. මම බැලුවා කවුරු එක්ක සඳුනි මේ හැටි කතාව කියලා. ඔය බොරුවක් ඔයා එනකම් මග බලාගෙන හිටියේ. මං අද ඉඳන් වැඩට යන්න කියලා නැන්දේ. මගේ දිවට වරදින්නෙම නෑ. හොඳට වැඩ ටික කරගෙන යන්නකෝ. ඒකනේ. දැන් ගෙට ගිහිල්ලා කිරිබත් ටිකක් කාලම යමු. ඕනේ නෑ. මං කාලයි ආවේ. පූර්ණිමත් කිරිබත් හැදුවද? අපෝ නෑ. පාන් තමයි. එයාට කොහෙද ඔය වෙලාව? එයාත් ඉතින් වැඩට යන්න එපැයි නැන්දේ. එහෙනම් මෙහෙන් කිරිබත් ටිකක් කමු. මං ඔයාටමයි හැදුවේ. ඒක නම් ඇත්ත. නැත්තම් ඉතින් අපේ අම්මා ඔය ගැන දවසම හිත ඉඳී. කට වහගෙන ඉන්න. අනේ නැන්ද ආදරෙන් හදපු දෙනේ කමන්නේ. කාලම යමු එහෙනම්. පුතේ එක්ක ගෙන්නකෝ. එන්න සඳුනි.
උන්ගේ මොකද මේ මාත් බැලුවේ මොකද මේ කියලා තමයි. මොකක්ද ඒ කතාවේ තේරුම? මේ පූසා වගේ එහාට මෙහාට යන්නේ මොකද කියලා. බලනවා කොංගේ මාර වැඩේනේ වෙලා තියෙන්නේ. ඇයි සඳුනි නෝනි තරහ වෙලාද? ඒක නම් මොනවා හරි කරගන්න පුළුවන් උන්ගේ. තමුසගේ අර සලසලා නෝනා. ඔව්. අප්පච්චිට කියලා වැඩේ වණ කරලා. ඔය පියාපත්සලා කොරොත් කරන්න ඔය වගේ වැඩක්ම තමයි. ඇයි දැන් තුප්පිද? ඔවුනේ උන්ගේ. බය වෙන්න එපා. කිරි මුට්ටිය ගඟේ ගියත් කිරි නැතත් මුට්ටිය වතුරේ හරි බේරලා දෙනවා. ඔව්. ඔය අයිමත් කිව්වා විකාර කතාවක්. ඔන්න මට මුකුත් ඇහුන්නේ නෑ. මං උතන්ට ආවට කමක් නැද්ද? අපි මොකුත් කිව්වෙත් නෑ. ඒ වුණාට ඉතින් ඒ කතාව හරි. අපි ඉන්නවනේ. ඒක තමයි මං කලින් කිව්වේ. අපි ඉන්නවනේ. අපි ඉන්නවා. බොත් බොත්. තමුසෙත් අර සඳුනි වගේමයි. උන්ගේගේම සහෝදරියක්. මේ යනවා. ගිහිල්ලා ලේස්තිලා යනවා අර වැඩේට යන්න. ආන්ටි නර්මදා සන්ධ්‍යා මෙන්න නර්මදා ඇවිදින්. මම ඔයාලට බොන්න මොන හරි හදාගෙන මෙන්නද? මොකක්ද ආන්ටි? ඇයි මට පිට කෙනෙකුට වගේ සලකන්නේ? මට මොන හරි බොන්න වුණොත් මම එකකින් හදාගෙන බොන්න. බලාගෙන ගියාම මේ ළමයා හරි ළමෙක්නේ. ඇයි ආන්ටි? මම මේ ගෙදර ලේලි වෙන්න ගිහිල්ලා දශමෙට මිස් වෙච්ච කෙනෙක්. ඉතින් මේ ගෙදරත් මගේ ගෙදර වගේ. ඉතින් ළමයා මිස් වෙච්ච තැනින් ආයෙ පටන් ගන්න. ඒක නම් ඉතින් හිතන තරම් ලේසි නෑ. මොකද මේ දවස් ටිකට හැම දෙයක්ම වෙනස් වෙලා. නර්මදා කියන එක ඇත්ත. මගේ හැම ප්‍රශ්නකදීම නර්මදා මාත් එක්ක හිටියා. අන්තිමට ඔයාට මෙපා වෙලා යන්න ගියා. මම ඒකට ඔය එක තරහ නෑ නර්මදා. සෝරි ආන්ටි. මට ඒ දවස්වල වෙන දෙයක් කරන්න තිබුණේ නැහැ. හරි. දැන් මට කියන්න කෝ අසංක කියලා. වෙන්නේ උඩට වෙලා. මම කතා කරන්නද? යන්න ගිහින් කතා කරන්න. වාහන නම් ගොඩක් තියෙනවා නංගි නේද? ඔයාට හිතට අල්ලන කෙනෙක් ඉතින් අපි වාහනයක් බලමු. Can I help you, sir? yes. අපි මේ වාහනයක් බැලුවා. මේ ડોක්ටර් ප්‍රීත්මා. Hello. මඩ මොන වගේ වාහනයක්ද බලන්නේ? අනේ ඉතින් හරියන්නේ පොඩි වාහනයක්නේ. අනිත් එක පර්මිට් එකමත් ඇතිනේ. මං ගාව පර්මිට් නම් මේ මිෂල් තරුෂ ඉන්නවද? මගේ යාළුවෙක් තමයි එව්වේ මට පොඩ්ඩක් ඒව හම්බෙන්න ඕනේ. තරුෂ කියන්නේ මම තමයි. I say. මං දේවෙන්ද්‍ර. Hello. ඔන්න මං කලින්ම කිව්වා මං ගාව වැඩිපුර නම් සල්ලි නෑ. හරි. මැඩම් වාහනයක් ගත්තා කියලා හිතාගන්නකෝ. මං හැම දෙයක්ම කරලා දෙන්නම්. බලමු. මොකද්ද නර්මදා මේක තේරුම? අපි දෙන්නම හොඳාකාරවම දන්නා අපි දෙන්න ආදරය කරන වෙන දෙන්නෙක්ට කියලා. එහෙමයි තව කොච්චරකට ජීවත් වෙනවද? අපි දෙන්න දන්නේ අපි දෙන්න ගැන විතරයිනේ. පූර්ණිමාටත් ඉතින් කවදා හරි වෙන්නේ ඒ දෙයම තමයි. ඉතින් නර්මදා වා කියන්නේ මේ දේවල් මෙහෙම වෙන්න දීලා ඔහෙ බලාගෙන ඉන්න කියලාද? මට තවත් ෆයිට් කරන්න බෑ ආසංක. අපි දෙන්න එක අඩියක් ඉස්සරහට තිබ්බත් ඔය යොහන්වත් පූර්ණිමාවත් අපිත් එක්ක එක අඩියක්වත් ඉස්සරහට තියන්නේ නැහැ.
මට නම් බෑ තවත් මේ දේවල් ඉවසන්න. සමහරක් ප්‍රශ්නවලට උත්තර නෑ අසංක. හැබැයි ඉතින් මේ උත්තරවලට වඩා නම් මේ ප්‍රශ්න හොඳයි. ඔය බෙහෙත් දිගටම කරගෙන යන්න. හරි. පොඩි චූටි මණිකේ කාර් එකක් ගත්තයි. කෝ කාර් එක? ඒ මුංගි කියනා වගේ කාර් ගන්න ලේසි නැහැ උංගි. ඒ මොකෝ මුදලාලි කඩේ වහලා ගිහිල්ලාද? නෑ නෑ මුදලාලි නම් කඩේ හිටියා. ඔව්. ඒ කියන්නේ ලොකු චූටි මණිකේ නෙමේ පොඩි චූටි මණිකේට කාර් කඩේම ගන්න ඕනේ කියන එක නේද? ඔය හිනාව මට ඇල්ලුවේ නෑ මොකක් හරි හොරයක් තියෙනවා. උංගිට විකාරද? ඒ කොල්ලව දැක්කෙත් මං අද. අපි කොල්ලා. එතකොට මුදලාලි නෙමෙයි. ඔව් තරුෂ කියන්න. ඔයාලා මෙච්චර ඉක්මනට වාහනයක් හම්බුණාද? හරි හරි. මං එන හෙට මෙන්නම්කෝ. ඕකේ තෑන්ක්ස්. හරි හරි වැඩේ අහුණා මට සැටිස්ෆයි මට සැටිස්ෆයි දෙන්නන් වගේ මිනිකා ගෙදර ගිහින් පෙනිවර කාරි හරි ඇත්තටම තාමස මොකද පූර්ණිමා මත්තෙන් මැරෙන්න හදන්නේ? මොකෝ එයාගේ ඇඟේ පැණිවත් තියනවද? එහෙනම් තමුස මොකටද යොහන් පස්සොච්චරම යන්නේ? එහෙම තමයි ඉතින්. හිතා ගන්න බැරි තැන් වලට සමහරක් වෙලාවට හිත යනවනේ. අපේ නැන්දම්ම පොලිස් කාර්යාවගේ විසිල් ගහන අපිව නවත්තන්න. ඔයාට පිස්සු. ඒ කිව්ව පුතේ මේ පුතාගේ හිතේ මොකක් හරි අදහසක් තියෙනවා. තියෙනවා නම් කියන්න. අපිට පස්සේ ඉතින් ඒකම ස්ථිර කරගන්න බැරිය. එහෙම මුකුත් නැහැ අප්පච්චි.